කලින් කියවලා තිබ්බේ නෑ මේ මජ්ජි සූත්‍රයේ කියවපේ තමයි නේද ඒක. මනාව ගැලපෙනවා නේ. මනාව හැමතැනම දැන් කිසිම පසල් එකක් නැහැ හැමතැනම. ඒ කියපු හැම කරුණක්ම ගැලපෙනවා නේ. එහෙමයි. අන්ත දෙක ප්‍රඥාවෙන් දැකලා මැද උතරී ඉන්න පුළුවන් නම් එයා මේ ජීවිතයේ මේ තෘෂ්ණාව සිඳ බිඳ දාලා යලි නූපදීම යලි ඉපදීමක් ඇති කරන තෘෂ්ණාව සිඳ බිඳ දානවා කියලා කියන එක ඊට පස්සේ ඒකෙදී මේ දැන් භාග්‍යතුනා සේවකදී අර මට මගේ මානවකයාගේ නම මතක නැහැ. ඒ මානවකයාට දේශනා කරා කියලා දැන් මණ්ඩල මැදේ පිණ්ඩපාත පසු කාලයේදී භික්ෂුන් වහන්සේලා ටික කතා වෙනවා අපේ ආමුදුනේ මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ දේශනා කරනවානේ සීනාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් දැකලා මැද නොතර වී මේ යලි උපදීමක් සඳහා නැති කරන මේ තණ්හාව මුට්ටු කරන තණ්හාව නැති කරලා දානවා කියලා. ඊට පස්සේ හරි සුන්දර කතා බහක් එතන එනවා කියන්නේ ඒ සුන්දර කතා බහක් යනවා. මේ ඒතකොට එක භික්ෂුවක් කියනවා මට ඒ භාගතුන් වහන්සේ කියපු දේ තුළ මට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. එතකොට ස්පර්ශය කියන්නේ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය කියන්නේ ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැද. මේ ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි තෘෂ්ණාවෙන් තමයි සම්බන්ධ කරන්නේ. යම්කිසි කෙනෙක් මේ තෘෂ්ණාව යම්කිසි කෙනෙක් මේක මේ දේ දැනගත්තොත් අපි මේ දේ දැනගත්තොත් ඒක විශේෂයෙන් දැනගත්තොත් මේක පිරිසිදු දැනගත්තොත් ඒ දැනගත් එක්කෙනා දැකගත් එක්කෙනා මේ තෘෂ්ණාව කියන ඉපදීම සඳහා වැදගත් වෙන තෘෂ්ණාව කියන දේ සිඳිනවා. යලි නූපදීමක් සඳහා යනවා කියලා කියනවා. කියලා එක භික්ෂුවක් කියනවා. ඊට පස්සේ තව භික්ෂුවක් කියනවා අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්, වර්තමානයේ තමයි මැද තියෙන්නේ. මේ අතීතයයි අනාගතයයි වර්තමානයයි මේ තෘෂ්ණාව කියන මේකෙන් තමයි මූට්ටු කරන්නේ. තණ්හා සිබ්බණි මේ තණ්හා සිබ්බණි. එහෙමයි. තණ්හා සිබ්බණි තමයි මේවා කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ දේ දැකගත්තොත්, දැනගත්තොත්, පිළිසිඳ දැනගත්තොත්, එයා යලි ඉපදීම සඳහා වැදගත් වෙන තෘෂ්ණාව කියන දේ බිඳ දානවා කියලා කියනවා. ඊට පස්සේ උදාහරණ දෙකයි ඊගාට තව උදාහරණයක් කියනවා. නාම කියන්නේ එක පැත්තක්. රූප කියන්නේ එක පැත්තක්. එතකොට විඥානය තමයි මැද තියෙන්නේ. එතකොට මේ නාම රූප දෙක සම්බන්ධ කරන්නේ නාම රූප විඥානය කියන තුනම සම්බන්ධ වෙන්නේ තණ්හාව හරහාමයි. එතකොට යම්කිසි කෙනෙක් මේ විදිහට අන්ත දෙක ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම මැද නොතර වී හිටියොත් එහෙම විඥානය තුළ නොතර වී හිටියොත් එහෙම යා තෘෂ්ණාව යලි ඉපදීම සඳහා වැදගත් වෙන තෘෂ්ණාව නැති කරනවා කියලා කියනවා. අර පොඩි පුතාට මම කියෝක අවුරුදු 9 පොඩ්ඩට ඉතින් විඥානය දැක්කනම් එයා අනිත්‍ය කියලා අර අන්ත දෙකේ කොහෙවත් පිටන්නේ නැහැ. එයා මැද විඥානය අනිත්‍ය කියලා දැක්කිට විඥානය තුලත් නැහැ. හරිද? එතන මේ අන්තෙත් නැහැ මේ අන්තෙත් නැහැ. ඒ කියන්නේ නාම කියන තැනත් නැහැ රූප කියන තැනත් නැහැ විඥානය කියන තැනත් නැහැ. මොකද ඒක අනිත්‍යයට දැක්වූ තැන. ඒක මුලාව කියලා දැක්වූ තැන. ඒ වගේම අපේ හැමදෙන්නේ කියනවා මේ බාහිර ආයතන ඒකාන්තයක්. අභ්‍යන්තර ආයතන ඒකාන්තයක්. මැද තියෙන විඥානය. එතකොට මේ තෘෂ්ණාව විසින් තමයි මේ බාහිර ආයතනත් විඥාන මේ අභ්‍යන්තර ආයතන සම්බන්ධ කරන්නේ. එතකොට මේ විඥානය තුල නොතර වී නුවණින් නොතර වී හිටියොත් එහෙම ඒ කියන්නේ සිත තුල හරි අපි ප්‍රඥාවේ විඥානය දැක්කොත් එහෙම අපිට මේ තෘෂ්ණාව කියන දේ අවිද්‍යාව නැතිවීමත් එක්ක තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැතිවීමත් එක්ක යලි ඉපදීමක් සඳහා හේතු සකස් වීමක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම කියනවා සක්කාය කියන්නේ එක පැත්තක්. සක්කාය මේ සමුදය කියන්නේ තව පැත්තක්. සක්කාය නිරෝධය මැද තියෙන්නේ. එතකොට සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය සමුදය කරගන්න නැතුව අපි ඒක සමුදය ඒ දෙක සම්බන්ධ කරන්නේ විඥානය නොතර වී හිටියොත් නොවනේ ඒක සක්කාය නිරෝධයකට යනවා. කියලා අපි හැමෝටම ඒක කියලා ඊට පස්සේ අපි මේ අපි කතා කරගත්ත දේ අපි භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා අහමු කාගේ දේද සුභාෂිතයක් වෙන්නේ කියලා. මනාවකට කියපු දෙයක් වෙනද භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා කියන සාදු සාදු මේ සියල්ලම සුභාෂිතයක් තමයි.
කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා මම කෙටියෙන් කියතොත් ශීනාශ්‍රව භික්ෂුව ස්පර්ශ ඒකාන්තයක් හැටියටත් ස්පර්ශ සමුදය ඒකාන්තයක් හැටියටත් ස්පර්ශ නිරෝධය මැද හැටියටත් මේ තෘෂ්ණාව ස්පර්ශය සමුදය කරන හැටියටත් ඒ තෘෂ්ණාව මේ ටික දැනගත්තොත් එපමණකින් එයා යලි නූපදීම සඳහා වැදගත් වෙන ඒ කියන්නේ යලි ඉපදීම සඳහා වැදගත් වෙන තෘෂ්ණාව නැති කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වහන්සේට ප්‍රමාණ ඒකට තව එකක් එකතු කරනවද භාග්‍යවතුන් වහන්සේ? අරකමයි කියන්නේ බෑමද අර තෘෂ්ණා ස්පර්ශය පස්ස සමුදය. ඒක මේ දෙකමයි ආපහු. ආපහු ගන්න. ඒක තමයි උන්වහන්සේ මතු කරන්නේ. මොකද අර සියල්ලම ඕකට ඒක ආයි අයිති වෙනවා බෑමද. ආධ්‍යාත්මික ආයතන කිව්වත් බාහිර ආයතන කිව්වත් නාම කිව්වත් රූප කිව්වත් අතීත සක්කාය සමුදය කියලා කිව්වත් මේ පස්සයයි පස්ස සමුදය කියන තැන තමයි. එහෙමයි. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ ඒකම එම්ෆසයිස් කරනවා. ඒකම එම්ෆසයිස් කරනවා. ඒක සමරයිස් කරනවා. එතන අතීත වර්තමාන අනාගත කියන එක කොහොමද පස්ස සමුදය කියන එකට ගලපන්නේ? දැන් අපි හැම වෙලාවෙම අයියා දැන් මේ මොහොතේ අතීතය ගැන හිතන්නේ. අනාගතය ගැන හිතන්නේ මේ මොහොතේ. නේද? දැන් මම අතීතෙට ගිහින් නෙමෙයි අතීතය ගැන මට හිතන්න තියෙන්නේ මේ මොහොතේ. මම අතීතය ගැන හිතනවා කියන්නේ මෙතන පසුතැවීමනේ. අනාගතය ගැන හිතනවා කියන්නේ මසහන. ඒතර ඊදවේ මේ දෙකම දුක. ඒතර මේ දෙකම මට හැදෙන්නේ දැන් මේ මොහොතේ. ඇයි? ස්පර්ශ සමුදයම තමයි එතන. ඒකේදී අර සොඳුරු හුදකලා බද්ධය කරත්තේට යනවා. ඒක අපේ හැම දෙයක්ම මේක ඒ විදිහට ගන්න පුළුවන් නේද? නාම රූප ඒවා කොහොමද මොනම දෙයක් ගන්න පුළුවන් අතීත අනාගත සක්කාය උපාදාන. ඒක තේරුණාද? දැන් අතීතයේ මම වර්තමානයේ ගත්ත ගමන් මම දුකටපත් වෙනවා කියන්නේ අන්න සමුදයට මං ගියේ. නැත්නම් අතීතයේ මට දුක වෙන්න හේතුවක් වෙන්න බෑනේ. ඒතර අතීතයේ ඒකාන්තයක් කියනකො හරිද තේරෙනවද? ඒතර ඒ අතීතය නිසා උපදින දුක ඒකාන්තයක්. ඒක ඒ දෙක වෙන් කරන්න. අනාගත ඒකාන්තයක් අනාගත නිසා උපදින දුක ඒකාන්තයක්. එන එක පස්ස සමුදය වෙලා. අනාගතයේ මට කොයි වෙලාවක දුකක් උපද්දවන්න විදියක් නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් පෝෂණය වෙන නිසාමයි අනිවාර්යෙන් මට ඒක සමුදයෙන් බවට පත් වෙන්නේ. ඒතර අඩුම තරමින් මම මෙතන විඥානය කියලාම දැක්කොත් මොකද වෙන්නේ? විඥානය විතරක් වෙන මොකක්වත්ම නෙමෙයි. මෙතන තියෙන විඥානය නැති කියලා දැක්කොත් මම දුක තුල පිටන්නේ නැහැ, අතීතය තුල පිටන්නේ නැහැ, අනාගතය තුල පිටන්නේ නැහැ, වර්තමානෙත් මම නැහැ. වර්තමානෙත් මම කිසිම දෙයක් මත පිහිටලා නැහැ. ඒතර මැද නොතැවරී ඉන්න ඕනේ. මැද තැවරෙන්න බෑ. ඒතර අතීතය කියලා මම දකින්නේ වර්තමානයේම තමයි. අනාගතය කියලා මම දකින්නේ වර්තමානයේදීමයි. එතන මේ මොහොතේ මේ දුක සකස් වෙන විදිය දැකපු ගමන් මම කොහෙවත් පිළිట్లా නැහැ. මැද තැවෙරලත් නැහැ. එතන දුක අනිවාර්යෙන් සකස් වෙනවනේ. පස්සේ ඒකාන්තයක්, පස්සේ සමුදය ඒකාන්තයක්, පස්සේ නිරෝධය මැද. විඥානේ නෙමෙයි මොකද්ද? රූපේ ඒකාන්තයක්, නාම ඒකාන්තයක්, විඥානේ මැද. ඒක කොහොම ගත්තත් උතනමයි සම්බන්ධයි. ඒතෙද අපි අමතනේ භාගතුන් වහන්සේ මේක අපි පිළිසිඳ දැක්කොත් විශේෂයෙන් දැනගත්තොත් ඒ කියන්නේ ප්‍රඥාව අවදි වෙලාම නේ අපේ මේක දකින්න බෑනේ නේද අපි එහෙම නැතුව බෑනේ දකින්න බෑනේ කියන්නේ ඒ මැද සිබ්බනි එහෙමයි මම කාලේ දකින්න බෑ මැස්ම දකින්න ඒ දෙක එකතු කරන්නේ තණ්හාව එහෙමයි ඒතර මම තණ්හාව කියන්නේ ලෝභ දේශ මොහොනේ ඒ මෙකැනිසම් එක මම දැක්කොත් එතන තණ්හාව සකස් වෙන්නේ නැත්නම් අර අන්ත දෙක උදකලා වෙනවා අර සුදු හරකයි කළු හරකයි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ සුදු හරක නිසා කළු හරක යනවත් නෙමෙයි කළු හරක නිසා සුදු දෙන්නම බැඳලා තියෙන කඹේ නිසා ඔතනදී අපි හැමදෙන්නේ අර දැන් නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ නාම රූප ඒකම නේද අපි හැමදෙන්නේ ඒකාන්තයක් කියලා විඥානේ දැක්කම නාම රූප පරිච්ඡේද ඥානය තියෙනවා කොහෙන් ගත්තත් විඥානේ තමයි දකින්නේ රූපය අවබෝධ කරලා තව අවබෝධ වෙන විඥාන විඥානය අවබෝධ කරලා තව අවබෝධ වෙන විඥානය දැන් රූපය අවබෝධ වෙනවා ඒක වහන්සේගේ පොතේ තිබ්බට අපි හැමද කියවලා ඒක අහම්පෙන් අංගුතරණක මේක හම්බෙන්නේ නෑ මම ඒකේ මල්ලි මම ඒකේ පස්ස සමුදය කියන තැන මම දැම්මේ ඒ හේතුව නිසා අයගේ සියල්ල මේකින් මේ වෙනවනේ අන්තර්ගතයනේ අවසන් භාග්‍යතුන් වහන්සේ දෙතෙන්ටම නෙගින්නේ අපි හැමදෙන්නේ
ඒ හයම කියලා දාගෙන අතනින් තමයි සමරයිස් කරන්නේ ඒක. එච්චර තමයි මම මෙසේ කියන්නම් කියලා කියනවා. ඒ විදිහටයි වෙන්න ඕනේ. ඒකද කියන භාගතුන් සේවනි විතර්කයක් තියෙන එක්කෙනා තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. මහා පුරුෂයා මහා බ්‍රහ්ම මේ අර ගාථාවේ තියෙන එක ඒ වගේ විතර්කයක් තියෙන එක්කෙනාට මහා පුරුෂයා කියලා කියන්නේ යාට තමයි මේක. බ්‍රාහ්මණ කියලා කියනවා. එහෙම තමයි බ්‍රාහ්මණය කියන්නේ. සුනසේ තවටියක් පැහැදිලි කර සමුද්‍රය එක්ස්ට්‍රීම්ස් දෙක පස්සේ සමුද්‍රය දැන් දන්නු අපි පූල් එක දැකීමයි පූල් එකට බැසීමට ඇති වෙන කැමැත්ත කියන්නේ දෙකක්. අර දැකීම කියන්නේ ස්පර්ශය. ඒකට බැසීමට ඇති කැමැත්ත ඉපදුනා කියන්නේ පස්ස සමුද්‍රය වුණා. හරිද? එතකොට මල්ලි දකිනවා නම් මේක පූල් එක කියලා දැකීම තුලත් සකස් වෙන්නේ හිතක්මයි. හරිද? බහින්න කැමැත්ත කියන්නේ හිතක්මයි කියලා ඒ දෙකම හිතක් කියලා දැක්කොත් මෙයා අන්ත දෙකේ කොහොමවත් පිටලා නැහැ. මෙයා මැද ඉන්න හැබැයි මැද තැවරිලා නැහැ. හරිද? ඒතර ආස්වාදි කියන අන්තෙත් නැහැ. ආදීනව කියන අන්තෙත් නැහැ. තේරෙනවද? නිස්සරණය කියන මැද ඉන්නවා. මූලිකට නොබහින්න එක නෙමෙයි උතන කතාව. ඔය තුනම දැනගෙන පරිහරණය කරනවා. සම්බෝල කියන්නේ කාන්තයක්. ඒක සම්බෝල දැකීම කියන්නේ කාන්තයක්. අන ස්පර්ශය. ඒක ගැන කැමැත්තක් ඇති වුණා කියන තවන්තයක්. ඒක පස්ස සමුදේ. හරිද? ඒතර සම්බෝල දකින්න බෑනේ හිතකින් තොරව. කැමැත්තක් උපදින්නේ නැහැ හිතකින් තොරව. එහෙනම් මේ දෙකම හිතක් කියලා දැක්කොත්. හැබැයි මැද තැවරිලා නැහැ. රවට්ටන හිතක් කියලා. ඔව්. රවට්ටන හිතක් කියලා හිතන එක නෙමෙයි. දැන් එන රවට්ටන එක දකින්න ඕනේ. රවට්ටන එක දකින්න. දැන් එතන අරක දැක්කට පස්සේ මට උපදින්නේ මොකද්ද? කැමැත්තක්. ඒ කැමැත්ත උපදින හිත තුළම තියෙන මොකද්ද? අසහනයක් එකට ඒක පරිහරණය කරන තාක්. එහෙනම් ඒකට බහිමට ඇති කැමැත්ත කියන එක ඇතුණාන යම් මොහොතක එතන දුක තියෙනවා. ආස්වාදය තියෙනවා. හරිද? එහෙමනම් එතන ආස්වාදය තුල දුක තියෙනවා. එතකොට ඒකට කැමැත්ත ඉපදිච්ච මොහොතේමයි දුක ඇති වෙන්නේ. ඊට කලින් නෑ. එහෙනම් දැන් කැමැත්ත කියලා කියන්නේ සැපයකනේ අපි කැමති වෙන්නේ. obviously. එතකොට ඒ සැපය තුල දුකක් තියෙන්න බෑනේ මේ අයියා. එතකොට සැපය තුල සැපක් කියලා දෙයක්ත් තියෙනවා දුකක් කියලා දෙයක්. එතකොට මොකක්ද දැන් ඇත්ත? හැබැයි මතු පිටින් පේනවනේ කැමැත්ත. ඒක. දැන් අපි උදාහරණයකට කියමු. දැන් ඔයා උදාහරණයකට ගමු. හැබැයි මේක මේ උදාහරණයක්. උජල ස්වභාවයක් නෙමෙයි. දැන් අයියා යනවා කඩේකට යනවා. හරි බඩුවක් ගන්න. අපි හිතමු මොකක් හරි ඇඳුමක් කියලා හිතන්නකෝ. එතකොට ඔයා යම් ඇඳුමක් දැකපු ගමන් ඒ ගැන කැමැත්තක් උපදිනවා. ඩිස්ප්ලේ කරලා දෙනවා. හරිද? මෙයා කැමති විදිහ ඇඳුමක් මොකක් හරි හොඳ හයි එන්ඩ් ෂොප් එකක්. ඒක දැකපු ගමන් ඔයා එතනට යනවා. ඒ ඇයි යන්නේ? ඒක සැපයි කියලා හිතන්නේ. ඒක සැපයි කියලා හිතපු නිසාමයි එතනට යන්නේ. හරිද? රයිට්. දැන් ඉකි ගිහිල්ලා ඒක අල්ලනවා, සුද්ධ බලනවා, ෆිටෝස් බලනවා, සේරම් බලනවා දැන් හරියි. හරිද? දැන් ඒකේ ගාන අහනවා. යෝගා සල්ලි තියෙන ඕන තරම්. ගාන අහනවා. දැන් ගාන අහපු ගමන් මේක මට අවශ්‍ය නැහැ කියලා හිතනවා. හැබැයි එතන ගියේ සල්ලිත් තියාගෙන. එතකොට හිත සැපයි කියලා කියපු නිසා. හරිද? ඒතර ගාන අහපු ගමන් හරිද? මම ඒක ගන්න නැහැ කියන්නේ එතන මොකද්ද හේතුව එතන දෙන්න. මට ඒ සැපේ දුකක් වෙනවා. එහෙනම් මොකද්ද එතන වෙලා තියෙන්නේ එතන? ඒක ලෝභයේද ද්වේෂයේද?
අතාරින්න. ද්වේෂය නේ. ද්වේෂය. ඔය කොහොමද? ද්වේෂය කියන්නේ තුන ගැටීමක් නේ කියන්නේ. මොකද වෙන්නේ? මේ මිලත් එක්ක. අයි එතන ද්වේෂය කියන්නේ. මං කියන එතන ලෝභයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, මෝහයක් තියෙනවා. එතන සැපයක් තියෙනවා, දුකක් තියෙනවා, අතහැරීමක් තියෙනවා කියලා මං කියනවා. උපේක්ෂා. තුනක් තියෙනවා කියලා මං කියනවා. ඔයගොල්ලෝ දැක්කේ එකයි. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. එහෙනම් අපි ඔය එකම එක හිත තුල අපි තුනම දකින්න ඕනේ. ඒ තුනම දැක්කොත් හිතට බෑ අපි කරනවා. එතන අපි හිතන්නේ ඒක දැකලා එතන යන එක තුලයි සැපේ තියෙන්නේ කියලා. හරිද? හරිද? ඊට පස්සේ මම ඒක අතහරින්න මිල අහලා එතන ගැටිලා මං අතහැරියා කියලා. එන එතන ගැටීම තියෙන කියලා දකින්න. නමුත් එතන යන හිත වෙනම හිතක්. ඒ හිත තුලත් සැපයි දුකයි උපේක්ෂා ලෝභ දේශ මොහ කියන තුනම තියෙනවා. ඔයා එතනට ගිහිල්ලා ඒක ගන්නෑ කියලා යම් මොහොතක තීරණය කරනවා නම් ඒ ගන්නෑ කියන මොහොත තුලත් ඇති වෙන වෙනම හිතක්. ඒ එකම එක හිත තුල අර තුනම මම ඇනලයිස් කරනවා. ඒ තුනම දකින්න ඕන. ඒ තුනම දැක්කොත් ඔයා ලෝභ දේශ මොහ කියන කිසිම තැනක නැහැ. මේ ඇඟිලි ගඩොක්ක දැක්කියා. තේරෙනවද කියලා? නමුත් අපි හැම වෙලාවෙම එක්ස්ප්ලেইন කරන්න ඕක අර විදියට. ඒ කියන්නේ අවස්ථා දෙකක් අපි හැම වෙලාවෙම පේන. අවස්ථා දෙකක් නෙමෙයි. එක මොහොතක උපදින එක සිතක් තුල අර තුන දකින්න ඕන. එතකොට තමයි එතන තමයි අර මැද තැවරෙන්නේ නැති තැන. හරිද? එහෙනම් දැන් මං මේ මිල ඇහුවට පස්සේ මට එච්චර වෙලා එක සැපයිනේ. ඒ මිල ඇහුවට පස්සේ මම ඒක ගන්න නැහැ කියන තැන. මම ඔබට යෝජනා කරනවා. එතන තියෙනවා මුදලට ඇති කැමැත්ත. හරිද? මුදලට ඇති කැමැත්ත කියන්නේ එකක්. වියදම් කිරීමට ඇති අකමැත්ත කියන්නේ තව එකක්. හැබැයි එක සිතක් තුල ඔය දෙකම තියෙනවා. දැන් ඔබ අතහැරියනේ ගන්න නැහැ කියන තැන. ඒතර ගන්න නැහැ කියන තැන කැමැත්තක් තිබුණා, අකමැත්තක් තිබුණා, අතහැරීමක් තිබුණා. හරිද නැත්නම්? එහෙනම් කැමැත්ත කියන්නේ ඇලීම ලෝභය. හරිද? වියදම් කිරීමට ඇති අකමැත්ත කියන්නේ ගැටීම ද්වේෂය. ඒක මං ගන්න නැහැ කියලා තීරණය කරනවා කියන්නේ මොකක්ද? අතහැරීම, උපේක්ෂාව, මෝහය. එතන සැප දුක් උපේක්ෂාවගේ වේදනා හැටියට ගත්තත් ඒක ඒ විදිහටමයි. එතන සැපේ කියන එක ඒකාන්තයක්, දුක කියන එක ඒකාන්තයක් දැකලා උපේක්ෂාව කියන එක මැද. හැබැයි දැන් ඔබ උපේක්ෂාව තුල ඉන්නවද? මැද තැවෙන්නලාද? ඇයි? ඔබ දැක්ක මොකක්ද? අන්ත දෙක. අන්ත දෙකම දකිනවා. දැන් මැද තැවෙලා නැහැ. එහෙනම් මෙතන ලෝභය කියන ඒකාන්තයක් හැටියට ගන්න පුළුවන්, ද්වේෂය කියන ඒකාන්තයක් හැටියට ගන්න පුළුවන්. අර අතහැරියේ මෝහය තුල ඉඳලා. එහෙනම් මෝහය මැද. හැබැයි ඔබ මෝහය තුල තැවෙන්නේ නැහැ දැන්. ඇයි ඔබ තුනම දැක්කා? දැක්කද? දැන් එතන අර ඒක දැකලා කඩේට යන්න හිතනකොටත් අපිට ඒක වෙනම හිත. එතන ඒ හිත නෙමෙයි දැන් මේ. නෑ ඒක වෙන තැනක එතනත් ආයේ ලෝභ දෝෂ මොහ තුනම තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ යන ආස්වාදයක් යනවා යනකන් අසහනයක් තියෙනවා හිත සැපයක් පිටලා දුකට දානවා. ආහා. ඔව්. එතකොට ඒක යන්න හිතන තැන ස්පර්ශයක් ඇති වුණා. ඔව්. හරිද? දැන් ඒක දැක්ක එක ස්පර්ශය. ඒක මට එතන යන්න ඕනේ කියන ඇති වෙන කැමැත්ත ස්පර්ශ සමුදය. හරිද? දැක. පස්ස නිරෝධය මැද. එතන ඔබ දැක්කම අර ටී-ෂර්ට් එක නෙමෙයි දකින්න. ටී-ෂර්ට් එක දැකපු හිත එතන පස්සේ කියලා දකින්න. හරිද? යන්න හේතු වෙච්ච කැමැත්ත එතන පස්ස සමුදය කියලා දකිද්දී ඔබ මේ දෙකම හිතක් කියලා දකිද්දි මොකද වෙන්නේ දැන්? ඔය විදිහට ඔබ දකිද්දි මොකද වෙන්නේ? ඔබ මේ හිත දෙක දකිනවා මිසක් එතන ක්‍රියාත්මක වීමක් නැහැ. ඒතකොට මැද තැවරෙන්නේ නැහැ. ඒක ඔබට ඊ දුන්න අභ්‍යාසයක් ඔය හිතක් කියලා දකින්න කියලා. ඒක නොදුනා තුනත් ඕක ගැන ඔය කියන්නේ. ආ. හරිද? ඒක. ඒතර දැන් බලන්නකෝ. අතන අතහැරීමකුත් තියෙනවා. ඒ කියන්නේ මගේ සැපේ දැන් උපේක්ෂාවකුත් වෙලා. හරිද? හැබැයි ඒක අර ඒ කියන්නේ ඒක මුදලට ඇති කැමැත්තයි වියදම් කිරීමට ඇති අකමැත්තයි නිසා ඒ දෙකම තියෙන සමයක අතහැරීම කියන තැනට එනවා. හැබැයි මට පේන්නේ මොකක් කියලාද? මම එතන ගැටිලා. එහෙම නැත්නම් මම එතන ඇලිලා ලෝභය. එහෙම නැත්නම් මගේ ද්වේෂය. එහෙම නැත්නම් අපි වර්ණනා කරන මොකද? මගේ අතහැරීම. අපි හැමෝම ওই කතාව දන්නේ නැති නිසා අපි හැමෝම අතහරිනවා කියන්නේ ඔන්න ඔය අතහැරීම. අපි කාටවත් වෙන අතහැරීමකට යන්න බෑ. හැබැයි ඔබ තේරුම් අරගෙන අතහරිනවා කියන තැන කෙලින්ම සම්මාදිට්ඨිය. එරයි නෙක්කම්.
අපි හැමෝම එතන ටී-ෂර්ට් එක ගන්න එක දැන් ගියාපම අපි එතනට ගියා. ඊට පස්සේ එතකොට මිල කිව්වා. මිල කිව්වත් එක්ක ඒකේ තිබ්බ වටිනාකම හරිය ඒක මට හරියන්නේ නැති හින්දා මට ගැටීමක් ඇති වුණා. ඒකට ගැටීමට හේතුව මේක මේ විදිහට නොවුනා නම් සැපයි කියලා හිතෙන හින්දා. ඒකට එතන ඒ විදිහටත් අපිට හිත දැන් අපි හැමෝම එතන ගියේ අපි ආසාවෙන් ගියා. ගියාපම කිව්වා මේක ඩොලර් 100යි කියලා කිව්වා. එතකොට ඒකත් එක්ක ඒ වැලියු එකත් එක්ක හරි මොකක් හරි ගැටීමක් ඇති වුණා. අපි ගැටීමට හේතුව මම බලාපොරොත්තු වෙන විදිහේ මුදලක් ඒකට හම්බෙන්නේ. ඒකට ඒකේ සැපයක් පෙන්ලා මව දුකට දාලා හිතම ආපහු වැටෙන්නේ නැතනනේ. එහෙමයි. මුදලට ඇති කැමැත්තයි වියදම් කිරීමට ඇති අකමැත්තයි. එහෙමයි. එතනට මම එහෙම නෙන්නේ ආපහු කරකිලා එතන තමයි. ඒකට ඒක අවබෝධ කරලා ගන්න නැත්නම් ඒක දැකලා ඊට පස්සේ ගන්න නැතුව හිටපුවම එතන කෙලිම ඒ කියන්නේ අපි ලෝභ දේශ මොහ තුනම දැකලා එතනින් ඔක තේරුම් ගන්න බැරි කට්ටියට තමයි යුරෝපයේ තියෙන වින්ඩෝ shopping කියලා දෙයක්. එහෙමයි. තුනම එතනදී. වින්ඩෝ shopping කරන කෙනාට ඒ තුනම තියෙනවා එයා දන්නේ නැහැ. එයා අතහැරීමක් තියෙනවා. එයා යන්න ඕන ඊගාව shop එකට ඇයි? වෙන එකක් හොඳයි කියලා හිතලා. ඉවරයක් වෙන්නේ නැහැ. he can't get enough. or දවස් දෙකක් ඉන්න බැයිද අපිට වින්ඩෝ shopping කර කර. මේ කඩෙන් අරකට යනවා, ඒ කඩෙන් මේකට යනවා, ඒව browse කරනවා, ඒව බලනවා. ඒ ගන්න නෙමෙයි. but ඒව බලනවා සතුටු වෙනවා. නේද? ඉතින් මට ඇත්තට මේකෙන් සතුටක් තියෙනවා මම ඊගාකට යන්න ඕනේ නැහැ. නැවතී පවතින මොහොතේ ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, මුලාවක් තියෙනවා. සැපක් තියෙනවා, දුකක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. එන්න මොකක්ද ඇත්තද කියන්නේ? ඒතර එක සිතුවිල්ලක් තුල තුනක්ම තියෙනවා නේද? ඒක කොහොමද? ආයතන වලින් හැම වෙලේම වින්ඩෝ shopping තමයි අපි කරන්නේ. වින්ඩෝ shopping එක තමයි. ආයතන ආයේ මාරු වෙයි. අරමුණු ගන්න. ඒක දැක්කගෙන නවතිනවා රංගුලිමාල බුදුහාමුදුරු කියන දේ. මම නැවතිලා ඔබ නවතින. මේ මොහොතේ සෝවන් වෙනවනේ මේ වචනෙට. රංගුලිමාල මේ වචනෙට සෝවන් වෙනවා. එහෙනම් කොහොම ටියුන් වෙලා එන්න ඕනේද මේ ධර්මයට? යාතීතේ. මම නැවතිලා. භාගතුනාසේ යමින් කියනවා මම නැවතිලා කියනවා. ඒතර එතන මෙයා යමින් කියනවා නැවතිලා. එයාට එන්නේ මොකද ප්‍රඥාව බහුලලා. ඒ වගේම අපන්නේ බාහිර දර්ශිතට අර මැද නතර වෙන්න කියන එකමයි කිව්වේ දිට්ටි හිත උතරමයි මට හිතෙන කොච්චර ප්‍රඥාවක් තියෙනවද මෙහෙම කියද්දී ඉතින් සම්තතිටත් තියෙනවා. සම්තතිටත් පද හතරේ ගාතාවක් කියන්නේ. දැක්කම නොතිල සංස්කරම් දෙන්න නැහැ. ඒක අතීත බුද්ධ ශාසන වඩලන්නේ. දර්ශනාත් ජීවිත අතහැරලා වඩලන්නේ ගල උඩට නැගලා. බඩගින්නේ ගලේම වේලිලා මැරෙන්නේ. කරවල වෙලා මැරෙන්නේ. ඒ වීර්යය අතහරින්නේ. ඉර්ධි ප්‍රතිහාර සහිත රහතන් වහන්සේ දාන ගේන්නම් කියලා කියනවා. ඒ ඉතිපා කියනවා. ඒකත් ඉතිපා කියනවා. අපිට දෙනවනේ මොඩට දෙහෙම ඕනේ නැහැ. දැන් ඉතින් ඇත්තටම දාන චුට්ට කරන් වීඩිය කරන්න ඉවරයි ඉන්නේ. අවංකකම. ඒ නැකපු ඉනිවග තල්ලු කරලා දානවා මොන වීර්යයද? ඒතර ජීවිත පරිත්‍යාගයෙන් එහෙම මේ ධර්මයට බහැපු කෙනෙක් අසරණ වෙන්නේ නැති බව ඇත්තක් නේද එහෙනම්? එහෙනම් මේ මොහොතේ මැරෙන්න පුළුවන් බට් ඊගා මොහොතේ බුදු ශාසනයක් හම්බෙච්ච ගමන් අද හතරේ යොදුන් 1200ක් පයින් යනවා අපි යනවා. පයින් යනවා 1200 යොදුන් 1200 යොදුනට හැතැම්ම 16ක් එක ගමක එක දවසයි එක වේලයි එක රැයයි නිකන් නෙමෙයි යන්නේ දුවගෙන යන්නේ. එන්නේ කියන්නේ දුරනේ 16 1200 භාග්‍යතුන් සිත පාරක් කියන මේ සුදු ධර්මයේ සඳහා සුදුසු වෙලාව නෙමෙයි කියන්නේ. එහෙම ආපු කෙනාට කියන්නේ මම පින්ඩ පාත යනවා බාහිර මේ ධර්මය කතා කරන්න පුළුවන් වෙලාව නෙමෙයි කියන්නේ. මම මැරෙන්න පුළුවන් ඔබ වහන්සේ අප පිරිනම් පාන්න පුළුවන් ඒකින්ද ඔබ වහන්සේත් මැරෙන්න පුළුවන්. මොකද පිරිවෙන් පාන වචන නැහැ නේ ආගම. අපවත් වෙන වචන නැහැ. ඔබ වහන්සේ මැරෙන්න පුළුවන් මම මැරෙන්න පුළුවන්. ඔකේවල ප්‍රඥාව තියෙන කෙනා අතාරින්න දෙයක් නැහැ.
හරිද? දැන් අපි හිතනවනේ මේ අපි අතහැරලා යන්න ඕනේ මානකමට කියලා. නෑ නේද? ප්‍රඥාව නැති නිසාම අපි හිතන්නේ අපිට අතාරින්න දෙයක් තියෙනවා කියලා. මොකද කවදාකවත් අපි හිතන දේවල් අපි සම්පූර්ණ තිබිලා නැහැ. මොකද ඒවා පවතින ස්වභාවයෙන් තිබිලා තියෙනවා. යමක් හටගත්තා ඒක නැති වෙන නිසා නෑ. හැබැයි මම හිතනවා මං අයිතිකාරයා කියලා. ඒ අතහැරීම විඥානයේ අභිභවයක් නැහැ නේද අපේ රූපය විඥානය අභිභවයක් නැහැ අතහැරීම. සාදු සාදු ඒක මාර කතාවක්. රූපය අභිභවයක් නැහැ. වේදනා අභිභවයක් නැහැ. සංඥා අභිභවයක් නැහැ. චේතනා අභිභවය විඥාන සාදු සාදු වන්නේ. මහා ප්‍රඥාවක් ඒ කතාව. ඒ අතහැරීම. ඔතන තේරුම් ගත්තම මෙතන අපාරිත දෙයක් නැහැ. ඇයි මාසත් කිසි දෙයක් තිබිලා නැහැ. මේක අතේ තියෙනවා මේක අතේ කියලා කියන්න පුළුවන්. තීරණයක් තියෙන මොකද තීරණය? අවබෝධයෙන් එනවා මොකද? මම මේ සැපයි කියලා හිතන දේ මම මේ එන්ගේජ් වෙලා ඔකියුපයි වෙලා ඉන්න දේ දුක. හැබැයි ඒක මට දැනෙන සැපයක් නෙවෙයි මගේ අවිද්‍යාවේ මහාන් තත්ත්ව බව නිසා ටික්නස් එක නිසා. අවිද්‍යාව නිසා මේක මට සැපයක් ඇතිලා කියලා දෙයක් දැනෙද්දි තමන් ගැන ලැජ්ජාවක් උපදිනවා. ඒතර ආරණ මහන්සලට ප්‍රඥාවන්තයන දුකක් කියලා දැනෙන්නේ මට දැනෙන සැපයක්. ඒක මගේ අවුල. ඒ හොඳම උදාහරණය තමයි අර රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදර ගියාම අර මැණික් කඳු ගොඩ ගහනවා. ඉතින් මේ රත්තරන් ඔබේ ආතගෙන් ආපු මේ මුත්තමගෙන් ආපුවා. මේවට ඔබ නැත්තම් මොනවද වෙන්නේ කියලා. දන් දෙන්න කියන්නේ නැහැ. ගඟට විසි කරපන් කියන්නේ. ඒ කොහොම? මේ රහතන් වහන්සේ කියන්නේ ගඟට විසි කරපන් කියනවා. ඇයි? ඕක දුක පිණිස හේතු වෙන්නේ හිනව ගත්ත කෙනාට. ඇයි රකින්න දෙයක් කියන්නේ? එයාට දාගෙන රකින්න නම් බයෙන් ඉන්නවා. ඒ මහා ප්‍රඥාවන්තයෝ කොහොමද මේක දකින්නේ නැමෙලෝ? පිළිකුලින් බැහැර කරන දේ තමයි අපි මේ ආස්වාදයෙන් වැළඳ ගන්න. ප්‍රඥාවන්තයෝ පිළිකුලින් බැහැර කරන දේ. වෙනවා කියන්නේ අපේ විඥානය අපි අල්ලගන්නේ නැහැ. අවිද්‍යාවට අපි අවිද්‍යාවේ ගොදුරක් වෙනවා. හොරක් වෙනවා. ඒක විඥානය මමයි කියලා ගන්නවා. විඥානේ දරන්න මේ පහමනේ පංච උපාදානස්කන්ධය. කියන්නේ අපි රැවටීමට අහු වෙනවා. ඒ කියලා කියන එක සපයි කියලා. විද්‍යාව නිසා. විඥානය අපි වල තියෙන හැයි කියලා කියන්නේ ඒකයි නේ. අපි එක මොහොතක ඇති වෙන ප්‍රඥාව නිසා අපි අර පහම ඉක්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම මේ පහම තමයි පිළිගන්නේ. අර සුන්දර වචනේ මට ඒක අමතක වෙලා තිබිච්ච එක භාග තුන සේ විදිහටම කියන වචනයක්. එයා රූපේ අභිභවගී ඉන්නේ නැහැ බ්‍රාහ්මණය. එයා ඔය කොහොම කිව්වත් ඔය විඤ්ඤාණය අභිභවගී ඉන්නේ නැහැ කියලා. උන් හිටින්න නැත්නම් නැති වෙනවා. ඔබ ඔය මොන තර්කය ගෙනාවත් ඔබ රූපය අභිභව නැහැ. අර මජ්ජි සූත්‍රය අපි හැමදේම ස්පර්ශය ගැන කතා කරද්දී මට ආපුනේ දැන් මට කලින් හිතුනේ අපි හැමදේම දැන් බාහිර රූපයයි අභ්‍යන්තර රූපයයි විඥානයයි එනවා කියන්නේ එතකොට ස්පර්ශය එතන සමුදේ වෙලා කියලා. මොකද මම හිතාගන්නේ මම අවිද්‍යාව තුල ඉන්න තාක්කල් අවිද්‍යාවෙන් තමයි විඥානය එන්නේ කියලා. දැන් විද්‍යාව ඉපදවගත්ත එක්කෙනෙක්ට රූප දකින්නවා. නමුත් ඒ දෙක වෙනස් කරලා ගත්තාම හොඳටම තේරෙනවා. දැන් රහතන් වහන්සේගේ මානසිකාරය මට ගන්න බෑ. නමුත් රහතන් වහන්සේ රූප දකිද්දි ওই විදිහට රූප දකින්නවා. නමුත් එතකොට සමුදේ වීමක් වෙන්නේ නැහැ. අපි ගාව අවිද්‍යාව තියෙන තාක්කල් තමයි අපිට මේක සමුදේ වෙන්නේ. ඇයි මැද තැවරෙන්නේ. ඒ දෙකෙන් තමයි වෙන් කර ගන්න පුළුවන් උනේ මට මේ පහසුවෙන්. අල්ලවි. එදරෝදී නෑ කෙලින් මෙහාවද? එකක් අපිලා නෑ. දෙකෙන් එකක් චූස් කරනවා කියන්නේ මෙතන.
සම්මාසයක දෙනවා දැන් මට ඇඳුමක් ගන්න ගියාම දැන් දෝරේ මට හරියට වෙගත්තුම මෙහෙමයි නංගි එතන මොනින් සලකලා ගැළපෙන දේ ගන්නවා කියන තැන වෙනම කතාවක්. නැසමයි පාට දෙකක් තියෙනකොට එකම පැටර්න් එකේ අර සෝස පාටට ඇරිලා අනිත් පාටට ගැටෙනවා කියලා හරි. පාට එකම පැටර්න් එක පිටෝන් එකක් හරි සයිස් එකක් හරි ඔක්කොම දැන් හරි. එතකොට අර පාට රෝස පාටට තමයි මම කැමති නිල් පාට දෙකම ආයෙ දෙකමටත් කැමති වෙනවා වගේ. එහෙම එකකට ඇලෙනවා අනිත් එකට ගැටෙනවා. නෑ. ඒකට ඇලීම තුල මෙතන ගැටීමක් තියෙනවා, ඇලීමක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. ඔව් ඒකලා එක පාටක් නෑ මෙහෙමයි. ඔය අනිත් එකට ගැටෙනවා කියන්නේ ඒ ගැටෙන තැන ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. තුනම තියෙනවා. රාජ සම්මාස කිව්ව මටම කිව්වා වගේ සම්මාස. ඒක හරියට තේරුම් ගන්න. නැත්නම් මං කිව්වේ වාක්‍යවනේ එක පාටකට ඇලෙනවා අනිකට ගැටෙනවා කියලා. ඒක හිත් දෙකක් පැටියෝ. අත් තමයි ඒක ගොඩක්ම තේරුම් ඔව් නමුත් මං කියන්නේ අර එකකට ඇලෙනවා කියපු තැන තියෙන්නේ. එතන තුනම තියෙනවා කියලා මං කියන්නේ. අර ගැටෙනවා කියලා කියපු තැනත් තුනම තියෙනවා කියලා මං කියන්නේ. ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. හැබැයි මට ඒක ප්‍රකට වෙන්නේ ඒකට ගැටුණා කියලා. අනිත් එකට ප්‍රකට වෙනවා ඇලුණා කියලා. හැබැයි එතනක් තියෙනවා ওই තුනම. ඒ තුන දැක්කොත් ඔය කොතනවත් පිටින්නේ නැහැ. සාමාන්‍යස අකි හොඳ දෙයක් කිව්වා තාම මොහොතෙන් අරදේට ආයෙත් ඇලීමක් වෙනවා කියලා. අර මොහොත කලින් ගැටෙද්දී ඕ එහෙමයි. ඉතින් හිත එහෙමනේ. එහෙම ඇලීම එන්නේ අරකට ගැටිච්ච නිසා. ඒක හිත පෙන්වන්නේ ඇලීම. ඒතර එයා හිතන්නේ මේක මං කන්ෆියුස්. ඊට පස්සේ මෙයාගෙන් අහනවා මේ අනේ කෝකද මං ගන්න. එයාට ගන්න බෑ තීරණ. ඒක නිසා මෙයා කැමති දේ තමයි අන්තිමට අරන් එන්නේ. එහෙනම් ඒතර අපි try කරන්න ඕනේ එක සිතක් තුල තුන දකින්න. දැන් මං අර මෙට්ටි තුල පෙන්නුවේ ඒකනේ. මෙතන සැපයි කියලා දැනෙද්දිම මං එහා පැත්තට ආපහු පෙරලෙන්න ඕනේ වෙන්නේ ඇයි? මෙතන දුකක් වෙච්ච නිසා. ඒතර එකම හිත තුල ගැටීමක් තියෙනවා. හරිද? ඇලීමක් තියෙනවා. හැබැයි ඒ මෙට්ටේ ඒ පොයින්ට් එක මං අතාරින්න සූදානම් අනිත් පැත්ත වෙන. ඒ නේද ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. එතන දුකයි කියන එක අපිට පේන්නේ නැති එකනේ සාමාන්‍යයෙන් එතන මොහොනේ නේද? එහෙමයි. ඉතින් වැඩේ තියෙන නම් දැන් දුක මං ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ මෙට්ටේ තුල. ඇයි දුක ප්‍රතික්ෂේප කරන්නේ සැපේ වෙනුවෙන්. තේරෙනවද මං කියන්නේ? දැන් මං එකම ඉරියව්වක අපච්චි මම මෙට් එක නිදා ගන්නවා. ඒතර මට සැපයිනේ. ඒතර මේ සැපයි කියන තෝට් එක ඇත්තක් නේ. මට දැනෙනවනේ සැපක් කියලා. හරිද? ඒක බොරුවක් නෙමෙයි. එතකොට ඒ මොහොතේම හිත කියනවා තව පොඩ්ඩක් එහාට පෙරලෙන්න කියලා. ඒතර තව පොඩ්ඩක් එහාට පෙරලෙන්න කියන්නේ එතන සැපයි කියලා හිතන නිසා. හරිද? එතකොට එතන සැපක් කියලා මෙයාට මට පෙන්වන්න පුළුවන් වෙන්නේ. හරිද? පවතින මොහොත දුකක් වෙච්ච නිසා. හැබැයි මෙයා මට පෙන්වන්නේ මොකද? සැපයි කියලා. සැපයි කියලා බුද්ධම සැපයක් පෙන්වන ගමන්ම හරිද? ඒක මට එතන කිඳා බහින්න බෑ. මට ඒක දකින්න පුළුවන් අර තෝට් එක හරහා. පෙරලෙන්න කියලා කියන්නේ ඇයි කියලා ක්වෙස්චන් කරපු ගමන් පවතින මොහොත දුකක් කියලා දකිනවා. නේද? එහෙම නැතුව ජීවිතේ එතනම කිඳා බහින්න බෑ ඒක. ඒක තමයි මෝහයෙන් වහන විදිහ ඒක. නේද? රවට්ටන විදිහ තරම් ට්‍රිකි. ඒ තරම් කැතයි මේ හිත. ලොවෙත් අල්ලන්න බෑ මොයි භාග්‍යතුන්හා බුදු කෙනෙක්ගේ ප්‍රඥාවම මල්ලි මේක අල්ලනවා මිස කිසිම විදියකට මේක බෑ. බුදු කෙනෙක් ඇවිල්ලා මේ ලෝකේ පහළ වෙලා කියන්නේ දුක දුකයි කියන නෙමෙයි. නෑ. සැපේ දුකක් කියන එක මිනිස්සු දන්නවා. රැවටීම දුකක් කියන එක කියන්නේ. මෝහේ දුකයි කියලා කියන්නේ. ඒක මිනිස්සු ලෝකයා දන්නේ නැහැ මෝහේ කියන කතාව. දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මෙට්ටේ මම මෙතනින් අතන පෙරෙන්නයි. so what? ඉතින් මම සැපයක් වෙනුවෙන් පෙරෙන්නේ. මගේ මෙට්ටේ මම සල්ලි දීලා ගත්ත මෙට්ටේ මම මෙතන දාගත්තාම මොකෝ තව එහාම පෙන්නුනත් මොකෝ. උඹට මොකෝ කියලානේ කියන්නේ. නැද්ද? එහෙමනේ කියන්නේ. නමුත් එතන අපි දකින්න ඕනේ මොකද්ද? ඒ මොහොතේ මට සැපයි කියලා කියද්දිම තව චුට්ටක් එහාට පෙරලෙන්න කියලා හිත කියනවා. ඒතර පෙරලෙන්න කියන්නේ ඇයි? පවතින මොහොත දුකක් සැපේ මට ඒ දුක පේන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් එකම මෙට්ටේ එකම මොහොතේ එකම කේන්ද්‍රයක් තුළ එකම ඉරියව්වක් තුළදී මෙයා මට සැපයි කියලාත් කියනවා දුකයි කියලාත් කියනවා. ඒ විතරක් නෙමෙයි. මං එහා පැත්තේ තව අඩි දෙකක් එහා පැත්තේ ඒ මෙට්ටේ ඒ කොටස වෙනුවෙන් මම මේ මොහොත අතාරිනවා. මේ පොයින්ට් එක මම අතාරිනවා. දෙක. ඒතර අපේ අතහරන්නේ ඔන්න ඔය විදිහටයි වෙන සැපයක් දැක්කහම තමයි මෙතන අතාරිනවා. ඒතර අපි කෙනෙකුට කියන්න බෑද මම දුකයි අතහැරියේ කියලා. කෙනෙකුට කියන්න බෑද දුක අතහැරියේ කියලා. ඇයි? ඒක දුකක් වෙච්ච නිසා නේ අතහරින්නේ. ඉතින් එනවා කියනවනේ මම දුක අතහැරපු කෙනෙක් කියලා. අනේ නිසා තමයි භාගතුන් වහන්සේ පාලලා කියන්නේ අතහැරීමෙන් දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා.
එන ඔබ සැපයි කියන දේ අතහැරියත් දුකයි කියන දේ අතහැරියත් ඔබ අර කිව්වා වගේ රූපේ ඉක්මවලා නැහැ විඥානේ ඉක්මවලා නැහැ. ඒක ප්‍රඥාව නැහැ මුලාව තුලමයි. එහෙනම් එතන ඔබ දැන් දැක්කේ මොකද්ද? මම මෙච්චර කාල සාමාන්‍ය පේනනේ රැවටීම කියන කතාවට. නමුත් මම දැන් පේනන්නේ සැපත් දැක්කා දැන් ඔබ දුකත් දැක්කා අතහැරීමත් තුනම දැක්කා. එක්කම. අර තේරෙනවද කියන්නේ? දැන් ඒතර වාගේ අර එක බ්ලවුස් එකක් තුල මොකද උනේ? ඒක සැපයි කියලා කියන තැන මොකද්ද දෙන්නේ? නේද? ඒක සැපයි කියන තැනම අර තුනම තියෙනවා. ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, මුලාවක් තියෙනවා. තුනම තියෙනවා. මේ අතහැරීමක් තියෙනවා. මම ඉස්සර කිව්ව මුලාව කියලානේ. දැන් මම කියන්නේ උපේක්ෂාව කියන්නේ. මධ්‍ය අදුක්කම සුඛ වේදනාව කියන්නේ. අතහරිනවා. නෙක්ඛම්මේ. එතන අතහැරීම තියෙනවා. නිබ්බිදාව නෙමෙයි. සම්මාසේ කායිසරයක් කරන අපි රෝස පාට එකට කැමති වෙන වෙලාවෙදී ඒක තමයි යැලීම. එතන තියෙන ගැටීම මොකක්ද? දැන් හිතන්න. ඇලෙනවත් එක්කම අපි එතන අසහනයටපත් වෙන එකද? ආශාදී කියන්නේ හිතන්නකෝ හොඳට හිතන්නකෝ දැන් එයා කියන්නේ මේ පැත්තේ කොළ පාට එකක් තියෙනවා. අර මෙට්ටේ වගේම තමයි ඔය පොයින්ට්ස් දෙක පෙන්නනම තමයි අපිට කතා කරන්නේ. දෙකෙන් කතා කරන්නේ. ඔව් නැත්නම් එතන කිමි දෙන්න බෑනේ. මොහේ තරම් තික්. අපිට තියෙන්නේ මෙතන කිමි දෙන්න බැරි නිසා මෙතනින් බහන මෙතන දෙන්න ඕන. දැන් මෙයාගේ හිත මෙතන සැපයි කියලා කියද්දිම හරිද? අනික හිතන්න. මෙතන සැපයි කියලා කියද්දිම හෝ මෙතන දුකයි කියලා කියද්දිම වෙන එකකට අලවනවා. ඒකනේ මේ ආසානටපත් වෙන දැන් මම කෝකද ගන්න කියලා. සංසේ රෝස පාට කැමති වෙද්දිම රෝස පාට නොවන හැම එකටම අකමැති වෙනවා. අර රෝස පාට නොවන එකට අකමැති වෙලා නමුත් එතන එතකොට ඔයා ගන්න වෙන කේස් ස්ටඩි එකක්. කේස් වෙනස් සිනාරියෝ එකක්. කේස් එක වෙනස් එතකොට. අර දැන් මම මෙට්ටේ අඩි දෙකක් එහා කේන්ද්‍රය ගැන කතා කරන්නේ මේ පවතින මොහොත පෙන්නන්න. තේරුණා? දැන් අපිට මෙයාගේ කතාව ඔප්පු කරන්න බ්ලවුසස් දෙකම ගන්න බෑ. එකක්. එකයි ගන්න ඕනේ. හැබැයි අරක හරහා තමයි කිමිදලා මේක පෙන්වන්න තියෙන්නේ. තේරුණා? ඔව් මම ওই දවස්වල මම කතා කරා දැන් අර ඔකේ මම අර ආමි සෝල්ජර් කෙනෙක්ගේ කතාව දාලා මට මතකද අහලා තියෙනවද? දැන් ඔයා රැන්කර් කෙනෙක්. ඔයා ඉහළ නිලධාරියෙක්. මෙයා ඔයාගේ බඩියා ගෝලයා. එතකොට මෙයා සෝල්ජර් කෙනෙක්. ඔයා මෙයාට කියනවා මට මේ සපත් දෙක පොලිෂ් කරලා තියන්න කියලා. මං එද්දි. හරිද? එතකොට මෙයා කාණ්ඩ බැඳිලා ඉන්නවනේ. එතකොට දැන් ඔයා ඒක කියලා ආපහු එද්දි ඒක පොලිෂ් කරලා නැහැ. දැන් මොකද වෙන්නේ ඔයාට? ගැටීම. ඔයා බයිනවා. එතකොට දැන් මෙයාට මොකක්ද ඇති වෙන්නේ හිතේ? එයා කැමැත්තෙන් දෙබැනුම අහන්නේ. දුකක් නේ. එහෙනම් දුක කියන එක තමයි දැන් ඔන්න කේස් ස්ටඩි එක. එහෙනම් දුක. දැන් එයාට තියෙන ඒක සිතුවිල්ල තමයි දුක. එයාට දැන් දුකක් ඇති වුණේ. හරිද? දැන් ඒක තුලින් අපි බලමු. දැන් එයාට ඒ දුක තුල තරහක් උපදින්නේ නැද්ද? එයාගේ වැරද්දක් තියෙනවා. හැබැයි එයාට එන්නේ මොකද? මොකද එයා කැමැත්තෙන් නෙමෙයි බැනුම අහන්නේ. එයාට තරහක් එනවට ගහන්න තරහ. හරිද? හැබැයි අතාරිනවා. ඇයි? රස්සාවට ඇති කැමැත්ත මුල් කරගෙන අර ද්වේෂය අතාරිනවා. එතන ඇලීමයි ගැටීමයි අතහැරීමයි තුනම නැද්ද එතන? හැබැයි අය හිතන්නේ මොකක්ද? මම අතහැරියා මං සර්. මම මචං ඒක ගත්තේ නැහැ ඉතින් වැඩි එහෙම අරගත්තේ නැහැ මම මේක අතහැරලා දැම්ම ඉතින් සර් නේ ඉතින්. එයා හිතන්නේ ද්වේෂය අතහැරියා කියලා. නමුත් ඒ තුනම තියෙනවා. පංච පාස්කන්ධයට පීඩලම පිටලමයි. දෙක නැත්නම් මතු පිටින් පෙන්නන දුක. එහෙනම් දුක තුල ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, අතහැරීමක් තියෙනවා. ෆේක් කොයි. දැන් කෝකද ඇත්ත? දැන් එක සිතක් තුල ඇතුලේ බැලුවාම තුනම තියෙනවානේ. ඇලීමකුත් තියෙනවා, ගැටීමකුත් තියෙනවා, අතහැරීමකුත් තියෙනවා මහා විකාරයක් නේ. අපිට තේරෙනවා මං කියන්නේ දේ. ස්වාමීන් වහන්සේ අර අතහැරීම වශයෙන් ඒක වෙනසිතක්ද සම? නෑ. එකම සිත තුලනේ දැන් එයාට ද්වේෂය කියන සිතනේ එතන තියෙන්නේ. ඇක්ෂන් එක ගන්න වෙනසිත. නෑ. දැන් ද්වේෂය කියන සිත තුල නෑ ඇත්තටම සිත් තුනක් කියනම වෙන සිත් තුනක් නේ.
දැන් ඇලීම කියන්නේ එක සිතක්. ගැටීම කියන්නේ එක සිතක්. මුලාව කියන්නේ එක සිතක්. හැබැයි අපිට මතු පිටින් පේන්නේ දුක විතරයි. සර් මට බැන්නා. මගේ සර් මට බැන්නා. හරි තේරෙනවද? ඒ මතු පිටින් පේන්නේ එක දුකක් විතරයි මතු පිටින් පේන්නේ. හැබැයි ඇතුලේ සැපයි දුකයි අතහැරීමයි තුනම තියෙනවා. ඒක සිත් තුනක්. හැබැයි මම මේ කියන්නේ එක දුකක් කියන එක චෛතසිකයක් තුළ තුන් ආකාරයේ තව සිත් තුනක් යට තියෙනවා කියලා අපි දැක්කේ නැහැ නේ මෙච්චර කාලේ. ඒතර අපි මෙච්චර කාලේ දැක්කේ මතු පිට අර ෆ්ලෝටින් කතන්දරේ. හරිද? සර්ෆස් එක විතර යට කතාව දැක්කේ නැහැ. ඒතර දැන් මම කොයි හිතද පිළිගන්නේ? විශ්වයදනානේ මම. දැන් සැපයි කියන තැනත් යට තුනම තියෙනවා. දුකයි කියන තැනත් තුනම තියෙනවා. මුලාව කියන තැනත් අතහැරීම කියන තැනත් ඔය තුනම තියෙනවා. කවුද අපි මෙච්චර කල්ලි කිව්වේ අපි හිතුවේ මේ එක හිතක් කියලා හිතක කතාවක් කියලා. දැන් ඔය කතාව ඔක එළියට ගියොත් ෆ්ලෂ් වෙනවා මල්ලි කාටවත් පිටින්න දෙන්නේ නැහැ. උඩු යටි කරනවා මේ ලෝකේ. ඇයි දැන් මගේ හිත ඔයා දන්නේ නැහැනේ මගේ හිත කියලානේ මං කියන්නේ. ඒතර දැන් මගේ හිත කියලා කියන්නේ මට දුක දෙන හිත නම් දුක දෙන හිත තුළ ඇතුලේ බඩු තුනක් තියෙනවා. දැන් ඒක කෝකද ඇත්ත දැන්? මතු පිටින් දුක කියලා මම රෙප්‍රසන්ට් කරාට දුක කියලා සිතා යට වෙනම කටන්දරයක්. කම්මලක් තියෙන යට. කර්මාන්ත ශාලාවක් තියෙන. ඒක කොහොමද? එතකොට දැන් මං හිත ගැන මොකද කියන්නේ? දැන් මගේ හිත කොයි හිතද දැන්? ඕ නෑ මගේ හිත කියලා මං ගන්නෙ කෝකද? පික් කරන්න කොයි හිතද? එහෙම ගන්න බෑ. එහෙනම් මොකද එතන තියෙන්නේ? මොලා. එනක දැක්කාම අර දුකයි කියන හිත කියනවා මොකද වෙන්නේ? වට මොන විකාරයක්ද කියලා නෑ. ඒවා දකින්නේ යට කතන්දර තුනම දකිනවා. එහෙනම් සැපයි කියන දේ තුලත් අර තුනම දකිනවා. ඒක නිසා තමයි මල්ලි භාග්‍යතුන්ස කියන්නේ යම් කිසි කෙනෙක් හිත සතුටින් පිළිගත්තොත් ඕනම හිතක් එයා සතුටින් පිළිගත්තොත් එයා පිළිගත්තේ දුක කියලා. ඒක සැපයි කියන හිත වෙන්න පුළුවන්, දුකයි කියන හිත වෙන්න පුළුවන්, නෙක්ඛම්ම වෙන්න පුළුවන්, අතහැරීම වෙන්න පුළුවන්. එහෙනම් දුක සතුටින් පිළිගත්තොත් භාග්‍යතුන් වහන්සේ කියනවා එයාට දුකින් නිදහස් වෙන්න බෑ කියලා. අයියා පිළිගත්තේ දුක. කොහොමද ඒක? මම දන්නවා ඕනම සිතක් තුළ මේ බඩු තුනක් තියෙනවා ඇතුලේ. දැන් කොයි හිතද ඇත්ත? අන්න මුලාව. දැක. එහෙනම් මොනතරම් කැත රැවටිල්ලද? ඇලීම ගැටීම පැත්තකින් තියන්නකෝ. අතහැරීමක් තියෙනවනේ ඒක යට මල්ලි. අයියා. ඇලීමෙන් ගැටීමයි අතහැරීම කියන එක කොහොමද එන්නේ? එතන මුලාව කියන්නේ. ඇලීමෙන් ගැටීමයි මුලාව කියන්නේ. මේ දෙක කන්ෆියුස් නිසානේ අතහරින්න. ඒ අතහරිනවනේ. ඒ කොන්ෆ්ලික්ට් එකට එයා කැමති නැති නිසා. ඔය ඕකේ අතහැරියම තමයි අතහැරීම කියන්නේ ඒක. ඔව් නමුත් ඒක මේ සාමාන්‍ය ලෝකයා කතා කරන අතහැරීම. ඔව්. එයාට මේ දෙක කන්ෆියුස්. ඒ නිසා දැන් මේගොල්ලෝ බ්ලවුසස් දෙකම ගන්න නැතුව අතහරින්න. හරි. ඒතර එකක් ගත්තත් ඒකේ පිහිටලා තියෙන්නේ. එන දුකෙන් ගන්න අනික ගැන හිතලා. යද්දි තාම හැරි හැරි බලන අනිත් එකට නෑ. ඒක අර නෑ ඔයා දෙකම ගත්තා. නෑ. ඔයාගේ වෝඩ්‍රොබ් එකේ දෙකම තියෙනවා. ඔයා දැන් අඳින්න ගියාම කෝකද මං අඳින්නේ කියලා ආයෙ දුකේ. අන්තිමනේ වෝඩ්‍රොබ් එකේ එහෙමම තියලා ලංකාවටදී කැලි දෙක තුනක් අරන් ඇයි කන්ෆියුස්. එතන අපි හැම වෙලාවෙම අපි කරන්නේ ඒ කොන්ෆ්ලික්ට් එක ආපු ගමන් අපි විත්ඩ්‍රෝ වෙනවා. ඒක අපි කියන ලෝකෙට අපි අතහැරීම කියලා. ඒක අතහැරීම නෙමෙයි. ඒක දාන්නේ නෙමෙයි. නෑ ඒක දාන්නේ. හරි ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඒක දාන්නේ. නමුත් අර යට අන්ඩර්ලේ අර එම්බෙඩඩ් අර කතාව භාග්‍යතුන් වහන්සේ කියන්නේ අතහැරීම තුළින් පාත්‍රාන් නිගටරා එන අපිට බොහෝ කාලයකට කලින් ආනන්ද රහත් වෙලා කියනවා. අතහැරීමෙන් රහත් වෙන්න පුළුවන් නම් නිගණ්ඨලදී රෙද්දත් අතහැරියන අදින. ඉතින් ඒ එක්ස්ටෙන්ට් එකට අපි කවුරුත් අතහැරලා නැහැ නේ. සමාජය තුළ රාගයත් අතහැරෙනවනේ. සමාජය තුළ රාගයත් අතහැරලා ඒගොල්ලන්ට සමාධිය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ රාගය අතහැරනවා, ළමයි අඹුසමිය අතහැරනවා, කියන්නේ තමන්ගේ බින්ද අතහැරනවා, රස්සාව අතහැරනවා, ලැජ්ජාව අතහැරනවා. ලැජ්ජාව අතහැරනවා. දැන් කාටද පුළුවන් මේ ප්‍රසිද්ධ තැනක හෙළුවෙල්ලෙන් ඉන්න? ඒ දෘෂ්ටි අල්ලගත්ත තරම කොයිතරම්ද කියනවනම් හෙළුවත් ප්‍රශ්නයක් නැහැ. ආඩම්බරෙන් ඉන්නේ ගැම්මෙන් ඉන්නේ. ඔව්. ඒකෙන් සාමාන්‍යස මොනවද වෙන්නේ නැද්ද? ඒක සමාධියක්වත් වෙන්නේ නැද්ද? නෑ සමාධිය ගන්න පුළුවන්. අය කාමය නැතහැරලානේ තියෙන්නේ. කාමය නැත. රාගෙන් නැහැ ඒගලන්ට. නෑ. මිත්‍යා දෘෂ්ටි අල්ලගෙන. මිත්‍යා දෘෂ්ටි අල්ලලා දෙනවා. සමාධිය එනවා. සමාධිය එනවා.
සමාධිය එන්න පුළුවන්. එනවා නෙමෙයි එන්න හේතු තියෙනවා. එන්න හේතු තියෙනවා. එන්න හේතු තියෙන කියන එකයි එනවා කියන එකයි දෙක. දැන් ඔයාට නිවන් දකින්න හේතු තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා නිවන් දකින්නවා කියලා. ලොකු පරතරයක් තියෙනවා. ගොපල්ලේ කතාව. මතකද? මේ හිත නේද අප්පච්චි? බාන්නක මේ හිත. මේ හිත ගැන දැන් පේනවද? ඈ මොන විකාරයක්ද මේ අපිට කරන්නේ කියලා. දැන් නම් ඉතින් තේරෙනවද බ්ලවුස් එකේ කතාව. එහෙනම් අපි ගන්න ඕනේ එක හිතක් අරගෙන ඒක නිරුවත් කරද්දි තමයි අර තුනම අහු වෙනවා. එතකොට තමයි කෙනෙක් ධහම දකින්නේ. එක හිතක් තුළ මේ තුනම දකින්න ඕනේ ස්ට්‍රිප් කරලා. ඒතර එයා සම්මාදිට්ඨිය. සමහරවිට ඊළඟ ටාස්ක් එක තෝට් එකේ දකින්න ඒකෙන් වෙන්නේ දැකීම දෙකක් කියලා. ඔය දැන් හිතක් කියලා දකිද්දී ඔය එකක්වත් තමයි පිටින් නැහැ. මම ඔයාලට කිව්වේ පුතේ ඔයා යම් මට්ටමකට මේක ගලපගෙන තියෙන්නේ. එතකොට ඔයා අර මැද කියන තැන ඉන්නවා. තවරෙන්නේ නැතුව. වෙන කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. එයාට සමාධිය කියන තැනට යන්න පුළුවන්. මොකද ඒ සම්මාදිට්ඨිය නෑ බට් එයාට සමාධියට යන්න පුළුවන්. ඔය ටෙක්නික් එක පාවිච්චි කරලා මේ හැම එකක්ම හිතක් කියලා දැකලා. හරි. හිතක් කියලා දැකලා. හැබැයි ඒකේ තව ගැඹුරට ගියාට පස්සේ එයාට ඒක ධර්ම අවබෝධ වෙන්නත් එක්ක හේතුවක් වෙනවා. මොකද මේ සමාධියත් එක්ක මෙයාට ප්‍රඥාව වෙනවා. ඒ ප්‍රඥාවත් එක්කම ලස්සනට මේක එයා හිතන සැනින් ඒක අවබෝධ වෙනවා. ඒ කියන්නේ දැන් හිතට වැලියු එකක් දෙන්නේ නැහැ නේ. මොකද භාගතුන්ස කියනවානේ යම් කෙනෙක් හිත සතුටින් පිළිගන්නේ නැත්නම් එයා පිළිගත්තේ නැති දුකයි කියලා. ඒ නෑයට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා භාගතුන්ස කියනවානේ. අන්න ඒ හිලෙන් යට ගන්න පුළුවන්. දැන් යම් කිසි හිතක් එනකොට ඒක දැන් සැපක් පෙන්නලා ඒක දුකට දාලානේ ඒක හිත එන්නේ. ඒකට ඒ සැප කියන එක ඇලීම දුක කියන එක ගැටීම ඒක නොදකපු එක තමයි මුලාව. එතකොට එතන අතහැරීම ඉන්නේ කොහොමද? ඒකේ මුලාව කියන එක. ඇයි ඒ කොන්ෆ්ලික්ට් එක යට දරන්න බැරි නිසා අතාරිනවා ඒක. එන් රිසල්ට් එක වගේ රිසල්ට් එක වගේ එකක් අතහැරීම. ඔව්. ඔය අතහැරීම මොහේ. වන්නෝදියද? රයිට් ඒක දෙකම බලවත් නේ. ඒතර ඒ කොන්ෆ්ලික්ට් එක කෙනෙකුට දරන්න බෑ. අර කාන්තාවක් වාහනේ ලෝගෙන නැද්දි ඉස්සරහට එකපාරට වාහනයක් ඇදී අතාරිනවනේ. ඒකනේ හැප්පි. මිනිහා කොහොම හරි එහාට මෙහාට දාන්න බලනවා. කාන්තාව ගන්න හැම වෙලාවෙම අතාරින්නේ. නෑ ඒක ෆැක්ට් එක. ඒක ෆැක්ට් එකක්. එයා පැනික් වෙනවා. පැනික් වෙච්ච ගමන් එයා කරන පළවෙනි දේ අතාරින්නේ. එයා අතාරින්නේ. හරි බයනකයි කාන්තාව. ඒක නිසා කාන්තාව එහා පැත්තට එනවා නම් එහෙම ඒක පරිස්සම කියලා. නෑ ඒක ඇත්තක් නෑ. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවයක්. විහිළුවක් නෙමෙයි. ඒ හැමදේදීම එහෙමයි වෙන්නේ. අතාරින්න අය ගියප් කරනවා. හරි බයනකයි. මේ කියන්නේ සර්ෆස් තෝට් එක. ඒක අතාරින්න. ඒකෙන් අපිට ඒකේ අපිට ප්‍රශ්නයක් වෙනවා. මම උගාන්න පෙන්නේ අර යට අතහැරීමක් තියෙනවා කියලා. හැම එකම අතහැරීම තියෙනවා. ඒක අවබෝධයෙන් රහිතව අතහැරීමක් වුණොත් ඒක අතහැරියත් ගත්තත් ඒක වෙනසක් නැහැ. අවබෝධ කරලා ඒක ගත්තත් අතහැරියත් ඒ තුල ප්‍රශ්නකුත් නැහැ. ධර්මයේ තුල ඒකට භාගතුන්ස් කියන්නේ දකින්න කෙනා නියතනේ ආ යන්නේ නැහැ නේ බන්නේ. දැකලානේ තියෙන්නේ. දිට්ඨි ආපත්ත. කිසිම අවුලක් නැහැ. අරයා දිට්ඨිගත දෘෂ්ටිගත වෙච්ච ගමන් ඒ නිසාම නිරේ. දැන් අරගොන කාමයන් අතහැරලානේ අයියා. එහෙනම් නිරේට යන්න බෑනේ. බට අර දෘෂ්ටිය ප්‍රබලයි. නිසා භාගතුන්ස් කියන්නේ නිගන්ඨය උනත් දැන් රාගය අතාරිය කියනවා. ද්වේෂයත් අතාරිය කියනවා. දෘෂ්ටි අතාරින්නේ නැහැ. අර බැහැගත්තු දැන් ඒගොල්ලන් හිතනවානේ හෙළු වැල්ලම යගන්න හේතු වෙනවා කියලා නිවනට. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා පල්ලෙහාට යනවා. මේ කට්ටිය හිතන්න ඕන නොසිතන දේවල් තමයි හිතන්නේ කියනවා. හිතන දේවල් කවදාවත් හිතන්නේ නැහැ කියන. හිතන්න අවශ්‍ය නැති දේ තමයි හිතන්නේ. අයනසෝ මානසිකාරය තුළම ඉන්නේ. ඒ තුළ ඒ කට්ටියගේ නූපන් ආශ්‍රව ඇති වෙනවා, තියෙන ආශ්‍රව වැඩි වෙනවා කියලා කියනවා. ඒ දෘෂ්ටියම බහගෙන ඉන්නවා කියලා කියනවා. ඒක විපාක වාරයක් ඇති. ඒක විපාක වාරයක්.
ස්වාමීන් වහන්සේ අර රෝස් පාට බ්ලවුස් එකයි නිල් පාට බ්ලවුස් එකයි කියලා ගත්තාම අපි රෝස් පාට බ්ලවුස් එකට එතකොට නිල් පාට බ්ලවුස් එකට ගැටිලා තියෙනවා. එතකොට එක හිතක අපිට ඇති වෙනවා ඇලීමයි ගැටීමයි මුලාවයි මුලාවයි. ඔව්. ඊට පස්සේ නිල් පාට බ්ලවුස් එක දැනෙනකොට ආපෝ අතර තුනම ඇත. අර තුනට යනවා. ඊළඟට අපි දෙකම අතෑරියොත් හරි දෙකෙන් එකක් අතෑරියොත් හරි එතන තමයි ඒ දෙකම අතරින්නේ තාපෝ ඒ කොන්ෆ්ලික්ට් එකත් එක්කනේ. එක්කනේ. ඉතින් ඒත්තර ලෝභ දේශ මොහ තුල පිටලම තමයි. ළමයි. මොකද අතහැරීමක් තියෙන්නේ මොහේ තුලමනේ. ඒ මොහේ තුලත් ආය අර තුනම තියෙනවා. ඒ අතහැරීම තුලත් ආපහු සිත් තුනම තියෙනවා. කියනවා. අතහැරීම තුල අර තුනම තියෙනවා. ආයෙත් තුනම තියෙනවා. ඩිසිෂන් එකට ගැටලුව. ඩිසිෂන් එකට ගැටලුව. ඒක තුල සාමාන්‍යයෙන් අර අයියා කිව්වා වගේ අර මොනවාද ස්පර්ශ ස්පර්ශ වල ඒ හැම හිතකම තියෙනවා. ඒක නේද දැන් ඔය අපි එක මොහොතක ඔය හිතේ රැවටීම දැක්කම අපිට හැමතැනම මේක පේනවා. ඒකවල අර ඒක අපිට ඒකම ඒකම විඥාණයට බහිඳ විදියට මොකද එයා ප්ලේ අවුට් කරන්නේ ওই තුන තුලනේ. ඒතර කොතන ගියත් මේ ෆෝමේෂන් එක ගන්න කියලා අපි දකිද්දී අර ඇටොමික් ඩෙන්ස් එක වගේ අර දැන් මේ මොකක්ද ඒකට කියන්නේ මොකද පරමාණුක ව්‍යුහය වගේ ගත්තාම අපි දන්නවනේ රයිට් මේක තමයි කතාව කියලා. ආයෙ එතනින් එහාට නෑනේ. රයිට්. එතකොට අපි දන්නවා හිත ආයෙ මීට වඩා ගහන්න ගේමක් නෑ. මොකද කොතන ගෙවුවොත් මේකමයි කතාව. දැන් එක සැරේද ඔක දකින්න දැක්කට පස්සේ ඔක ඇප්ලයි කරන ප්‍රඥාව තව තවත් වැඩි වෙලා මේක පේන්න ගන්න. ඒතර කෙලෙස් වල අනුසය දැන් ඔය මම කතා කරේ අනුසය කෙලෙස් ගැන. තේරෙනවද? ඔන්න ඕවා දකින්න අර කෙලෙස් වල අනුසය වලට වදිනවා. rahat වෙනවා ඉතින්. ඒක සර්ෆස් තෝට් එක නෙමෙයි අනුසය දකින්න. අපි ඔය දැක්කේ නැතිවනේ ඔය අපි අද කතා කරන්නේ. ඒක තමයි හැංගිලා දෙන දේ. hidden form of කෙලෙස්. hidden form එක කෙලෙස් වල. මොනවාද ඕනම අරමුණකට යනවා කියන්නේ ඔය අර හරම තුනමයි. තියෙනවා. අර තුනමයි. චක්කවඩංකිතරත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පානි චාමර ඡත්ථ විභූසිත පාදෝ ඊසහිතුයි හේ පිතා නාරසීහෝ සක්කේ කුමාර වාරෝ සුඛුමාලෝ ලක්ඛන විත්තත පුන්න ශරීරෝ ලෝකහිතාය ගාතෝ නාරවීරෝ ඊසහිතුයි හේ පිතා නාරසීහෝ පුන්න සසංඛනි භූමුඛ වන්නෝ දේව නරාන පියෝ නාරනාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමි ඊසහිතුයි හේ පිතා නාරසීහෝ කත්තිය සම්භාවයංග කුලීනෝ දේව මනුස්ස පමස්සිත පාදෝ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඊසහිතුයි හේ පිතා නාරසීහෝ ආයතයුත් සුසන්ඨිත නාසෝ ගෝපමුඛෝ අවිනීල සුනෙත්තෝ ඉන්දධනු අවිනීල භමුඛෝ ඊසහිතුයි හේ පිතා නාරසීහෝ බට්ට සුමට්ඨ සුසන්ඨිත
गीवो सिंहहनो निगराज शरीरो कंचन सुच्छवियुत्थम वन्नो ईसहितुई है पिता नारसिंहो सीनित्य सुगंभीरा मंजु सुघोषो हिंदुलबंधु सुरत्त सुजीप हो विसति विसति सेत सुदंतो ईसहितुई है पिता नारसिंहो अंजनवन्न सुनील सुकेशो कंचन पट्टविशुद्धलालाटो ओषधि पंडुरशुद्धसु उन्नो ईसहितुई है पिता नारसिंहो गच्छति नीलापाथे वियचन्दो तारगणा परिविण्ठितरूपो सावकमञ्जे गातो सामुनिन्दो ईसहितुई